සියලු දෙනාටම සසර දුක් නිවන්නට උතුම් වූ ශ්‍රී සතරමේ ශ්‍රවණය කරන්නටයි මෙතෙන් සිට මේ සූදානම. බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම පස්තර යොබති සංනිවේදනය කරන සජීවී සූත්‍ර ධර්ම දේශනාවයි අද සුපුරුදු පරිදි මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ජන විජය පදනමේ උපසභාපති මහරගම ශ්‍රී වජ්‍රාචාර්ය ධර්මායතනයේ ධර්මාචාර්ය අභිධර්මාචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. වර්තමාන පදිංචි ප්‍රේමා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් සදහරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජා මැද්දේ ලෝතුරු තථාගතයන්න් වහන්සේට මල්වට්ටිය පූජා කරන්නටත් දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට දායක පින්වත් පිරිසටයි මේ ආරාධනය. එසේනම් සදහරම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්ති. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදිත ආමබන්ති. සතු සතු සමන්ත චක්කවාලේසු
tatra gachantu devata saddhammang munirajassa sunantu sagga mokkhadan dhamma savana kalo ayam bhadanta dhamma savana kalo ayam bhadanta dhamma savana kalo ayam bhadanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa cattaro me avuso satipatthana bhavita bahuli kata tanhakrayaya samvattanti ti. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සජීවීව සමසිත සුව පිනිස විහිදුවා හරින සූත්‍ර ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මානුශාසනය ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් සූත්‍ර ධර්ම දේශනාවේ දායකත්වයේ අරගෙන රද්දුලුගම පදිංචි ප්‍රේමා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඥාති හිතයිශීන් කලන මිතුරන් හැමෝම එකට එකතු වෙලා බොහෝ දෙනෙකුට හිතසුව පිණිස මේ ලෝකයේ දෙන්නට පුළුවන් වටිනාම දාණය ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දානමය පින්කම කියලා කියන්නේ එක පැත්තකින් නිර්වාණ දානයක්. නිර්වාණ දානයක් කියලා කියන්නේ නිවන දීමක්. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ කටයුත්තෙන් ඔක්කොටම නිවන් දකින්න පුළුවන් කියලා. එනමුත් මනාව මේ කටයුත්ත තුළ වාසය කරනවා නම් මේ ධර්මානුශාසනා උනත් ශ්‍රවණය කරලා තමන්ට මෙතනින් ඉදිරියට ආධ්‍යාත්මික වශයෙන් යන්නට පුළුවන් නම් ඒ තුලින් නිවන සලසා ගන්නටත් පුළුවන්කම ලැබෙනවා. මොකද පින්වත්නි, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස අපි ගමන් කළ යුතුම උතුම්ම මාර්ගයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීම. ධර්ම ශ්‍රවණය කරනකොට හරියට මේ කටයුත්තෙහි යෙදෙනකොට සීල සමාධි ප්‍රඥා කියන අංශ තුනම දියුණු කරගන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කරන විට ධර්මය දේශනා කිරීමත් භාවනාවක් බවට පත් වෙනවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කිරීමත් භාවනාවක් බවට පත් වෙනවා. මේ දේශනාව ශ්‍රවණය කරන අවස්ථාවේ ශ්‍රවණය කරන ශ්‍රාවකයාගේ ගත සංවර වෙනවා. ගත සංවරයි. ඒ විතරක් නෙවෙයි වචනයේ සංවරයි. මේ වචනයේහි සංවරකම ඊළඟට ගතෙහි සංවරකම සීලය සම්පූර්ණ වීමට හේතුවක් වෙනවා. හොඳට ධර්මයේ ශ්‍රවණය කරනකොට සීලය සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මේ ශ්‍රවණය කරන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය. නිවන පිණිස අවශ්‍ය වෙන
අප විසින් දැනගත යුතු කාරණා තමයි ධර්මදේශනා හරහා ඔබට නිරතුරුවම දායාද කරන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ පිළිබඳව දැනුම ප්‍රඥාව වර්ධනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ධර්මානුශාසනාව තුළ සිත පිහිටුවාගෙන ඉන්නකොට ඒ තුලින් සමාධිය ප්‍රගුණ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා සීල සමාධි ප්‍රඥා කියන මේ අංශ තුනම දියුණු කරන්න පුළුවන් කටයුත්තක් තමයි ධර්ම ශ්‍රවණය කිරීමේ කටයුත්ත කියලා හඳුන්වන්නේ. ඒ නිසාම තමයි ධර්ම දානමය පින්කම නිර්වාණ දානයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගත්තු උත්තමයන් වහන්සේලා ඒ ධර්මාවබෝධය ලැබුවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ සෝතාපට්ටි අංග පිළිබඳව විග්‍රහ කරනකොට සද්ධම්ම ශ්‍රවණ බුදු බණට දෙසවන් යොමු කිරීම අත්‍යවශ්‍යම අංගයක් හැටියට සඳහන් කළේ. ඒ නිසා මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරණැත්තන්ට සතුටටපත් වෙන්න පුළුවන් අපි මොනතරම් වටින කටයුත්තක්ද මේ සිද්ධ කරන්න කියලා. අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට අපි තෝරාගත් සූත්‍ර දේශනාව තණ්හක්ඛය සූත්‍රය. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ අනුරුද්ධ සංයුක්තේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. තණ්හක්ඛය කියලා කියන්නේ තණ්හාව දුරු කිරීම කියන අදහස. තණ්හාව තෘෂ්ණාව දුරු කිරීම කියන අදහස ගැබ්වෙච්ච සූත්‍ර දේශනාව තමයි තණ්හක්ඛය සූත්‍රය. අනුරුද්ධ තෙරුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා ඉදිරියේ සිදු කරපු දේශනාවක්. ත්‍රිපිටකයේ පුරාම 84000ක් ධර්මස්කන්ධය පවතිනවානේ. මේ 84000ක් ධර්මස්කන්ධය නැත්නම් මේ සූත්‍ර දේශනා සියල්ලම බුදුහාමුදුරුවන්ගේම දේශනා පමණක් නෙවෙයි. විවිධ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය විසින් දේශනා කරපු සූත්‍ර දේශනාත් මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙලා පවතිනවා. හැබැයි ඒ ශ්‍රාවක මහා සංඝරත්නය රහතන් වහන්සේලා ඒ දේශනා කරපු ධර්ම කාරණා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තමයි මේ ධර්මස්කන්ධයට ඇතුළත් වෙලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේශනා අනුමත කරලා තියෙනවා. එතකොට අනුරුද්ධ තෙරුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා ඉදිරියේ පැහැදිලි කරපු සූත්‍ර දේශනාව තණ්හක්ඛය සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේදී පෙන්නනවා තණ්හාව දුරු කිරීම සඳහා ප්‍රගුණ කළ යුතු භාවිත කළ යුතු වටිනා කාරණාවක් පිළිබඳව. ඒ තමයි සතිපට්ඨානය. සති කියන්නේ මොකක්ද? සිහියට. ප ဋ ාණ කියලා කියන්නේ පිහිටුවනවා කියන අදහස. ඔය සතිපට්ඨානය නැත්තම් මොන කටයුත්තක වුණත් හරියට යෙදෙන්න පුළුවන් කමක් නැහැ. කන්ද උඩ ඉඳලා බෝලයක් අතහරිනවා. ඒ බෝලය කන්දෙන් පල්ලෙහාට වේගෙන් පෙරලිගෙන එනවා. ඒ එන බෝලය යම්කිසි ආධාරකයකින් නවත්ත ගන්න පුළුවන් නම් අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ සිහිය පිහිටුවීම. අපේ සිහිය විවිධ තැන්වලට දුවනවා. මේ සිත වික්ෂිප්තයි. විවිධ අරමුණු කරා දුවන හිතක් අපට තියෙන්නේ. එක විදියකට පවත්ව ගන්න ලේසි නෑ. ඒ නිසා විසිරී පැතිරී තිබෙන සිතක් සංසුන් කරන්න
විවිධ අරමුණු ඔස්සේ කිසිදු පාලනයකින් තොරව වේගෙන් හඹා යන මේ සිත යම්කිසි වටිනා තැනක පිහිටවන්න අවශ්‍ය කරන භාවනාව තමයි සතිපට්ඨාන භාවනා කියලා සඳහන් කරන්නේ. අපි අපේ සිත පිළිබඳව කල්පනා කළොත් මේ සිත යම්කිසි පාලනයකට නතු කළ යුතුමයි. එහෙම පාලනයකට ගන්න බැරි වුණොත් අපට සාර්ථකත්වයට පත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය වඩන්න කියලා අපට අනුදැන වදාළා. ඒ සඳහා කැප වෙන්නට ඕනේ. අන්න ඒ සතිපට්ඨානය පිළිබඳව කෙටි විග්‍රහයක්, ඒ සතිපට්ඨානය ප්‍රගුණ කිරීමේ වටිනාකම පිළිබඳව කෙටි විග්‍රහයක් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සතිපට්ඨානය නැත්නම් සිහිය පිහිටුවීම කියලා කියනකොට හරි තැනට සිහිය පිහිටවන්න ඕන. එතකොට කාරණා හතරක් පිළිබඳව පෙන්වනවා සතර සතිපට්ඨාන. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන සහ ධම්මානුපස්සන. කායානුපස්සන මේ කය පිළිබඳව අනුපස්සනා කියලා කියන්නේ නුවණින් දැකීම. අනුපස්සනා කියලා කියන්නේ මොකක්ද? නුවණින් දැකීම. අපි දකින්න විදි දෙකක් තියෙනවා. දකින්න විදි දෙකක්. එකක් තමයි මෝඩ විදියට දකිනවා. අනිත් විදිය තමයි ප්‍රඥාවෙන් දකිනවා. මේ ලෝකයේ කෙලෙස් වලට බර වෙච්ච බහුතරයක් දකින්නේ නුවණින් නෙවෙයි. මෝඩ විදියට. ඒ නිසා ප්‍රඥාවෙන් නුවණින් යුක්තව කය පිළිබඳව දකින්න එකට කියනවා කායානුපස්සනා කියලා. ශරීරයේ පිළිබඳව, ශරීරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නුවණින් දකින්න එක. විදර්ශනාව හැටියට සඳහන් කළත් වරදක් නෑ. විදර්ශනා කියන්නේත් ඒකනේ. විපස්සනා, විදර්ශනා නැත්නම් විදසුන් කියන්නේ දකින්නවා. කොයි විදියටද දකින්නේ? ප්‍රඥාවෙන්, නුවණින්. එතකොට නුවණ මෙහෙवला කය පිළිබඳව දකින්න එකට කියනවා කායානුපස්සනා. දැන් අපිට මේ ලැබිලා තියෙන ශරීරය පිළිබඳව අපි නුවණින් දකින්න ඕන. නුවණින් දකින්නකොට යථාර්ථය තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ශරීරය පිළිබඳව නුවණින් දකින්න ක්‍රම කිහිපයක් තියෙනවා. එක පැත්තකින් ආනාපාන සතිය. හුස්ම රැල්ල ආශ්වාස කිරීම සහ ප්‍රාශ්වාස කිරීම. මෙන්න මේ පිළිබඳව සිහිය පිහිටවන්න පුළුවන් නම් කායානුපස්සනාව වැඩෙනවා. සිත එක අරමුණක පිහිටන්න පුළුවන්කම ලැබෙනවා. ආනාපාන සතිය වඩනකොට අමුතුවෙන් හුස්ම ගන්නෙ නැහැ. සමහර උදවිය ආනාපාන සතිය වඩනකොට අමුතුවෙන් ආයාසයෙන් හුස්ම ගන්නවා. ඒක අපේ ක්‍රමයක් නෙවෙයි, ඒක හින්දුන්ගේ තියෙන භාවනා ක්‍රමයක්. බෞද්ධ ක්‍රමවේදයේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව නම් ස්වභාවිකව Taman හුස්ම ගන්න විදියට, හුස්ම පිට කරන විදියට තේරුමක් ඇති කර ගැනීමයි කළ යුත්තේ. දැන් මේ වෙලාවෙත් අපි කරන කාර්යයක් තමයි හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම. හැබැයි සිහිය එතනට පිහිටවලා නැහැ. දැන් ආනාපාන සතිය මොකද්ද කරන්නේ? මේ ස්වභාවිකවම සිදුවෙන ක්‍රියාන්විතය පිළිබඳව මෙනෙහි කරනවා. ඒ වගේම ශරීරයේ ඉරියව් භාවිතය, ගතේ තිතේ නිසින්නේ යනාදි වශයෙන් පෙන්වලා තියෙනවා. යනකොට යනවා, වාඩි වෙනකොට වාඩි වෙනවා, නැගිටිනකොට නැගිටිනවා, සැතපෙනකොට සැතපෙනවා. මේ කරන හැම කටයුත්තක් පිළිබඳවම, හැම ඉරියව්වක් පිළිබඳවම සිහිය පිහිටවන්නට පුළුවන්. ඒකට කියනවා කායානුපස්සනා කියලා. ඒ වගේම තමයි මේ ශරීරයේ ස්වභාවය.
ශරීරයේ ස්වභාවය. මේ ශරීරය කොයි වගේ එකක්ද? මොන වගේ ක්‍රියාකාරීත්වයක්ද මේ ශරීරය තුල තිබෙන්නේ? මේ ශරීරයේ මොන කොටස්ද තියෙන්නේ? මෙන්න මේ විදිහට අසුභය හැටියට ප්‍රගුණ කිරීම එයත් කායානුපස්සනාවට වැටෙනවා. මේ ශරීරයේ ස්වභාවය. දැන් කල්පනා කරන්න පුළුවන් අපි මේ විදිහට හිටියට මේ ශරීරයේ තිබෙන සැබෑ ස්වභාවය. මේ ශරීරයේ සුභ එකක් නෙවෙයිනේ. අසුභ දේ සුභ ලෙස ග්‍රහණය කරලා අපි වාසය කරනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා කියන එකයි. අසුභ දේ සුභ ලෙස ග්‍රහණය කිරීම මිත්‍යාවක්. සුභ දේ අසුභ ලෙස ග්‍රහණය කිරීම මිත්‍යාවක්. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ග්‍රහණය කරනවා කියන්නේ මිත්‍යාවක්. අනිත්‍ය ලෙස දකින්න කිව්වා. අසුභ දේ අසුභ ලෙස දකින්න කිව්වා. එන මේ ශරීරයේ තිබෙන සුභ ස්වභාවයක් නෙවෙයි අසුභ ස්වභාවයක්. බලන්න මේ ශරීරයේ තිබෙන අසුචි කියලා කියන්නේ අපිරිසිදුයි කියන අදහසනේ. බුදුහාමුදුර එක්තරා අවස්ථාවකදී පෙන්නනවා මේ ශරීරයේ ස්වභාවය. එක කටකින් කෑම කෑවට නව දොරකින්ම කරන්නේ මොකක්ද? කුපිට කරන එක. එහෙම ශරීරයක්. එක කටකින් කෑම කාලා නව දොරකින් කුණු පිට කරනවා. ඒ වගේම තමයි බලන්න පින්වත්නි කොච්චර කෑම කෑවත් ඒ කන කිසිම දෙයක් රඳවන්න බෑ. මේ ශරීරය හැටි. වේල් කීයක් කාලා තියනවද මේ වෙනකොට? ඔය කාපු එක දෙයක්වත් රඳවන්න පුළුවන් වෙලා තියෙනවා. හරියට ගින්නට හසු වෙන දේ අලු වෙලා යනවා වගේනේ. ගින්නකට හසු වෙච්ච දෙයක් අලු වෙලා යනවා වගේ මේ කටින් දාන ඔක්කොම අසුචි බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේම පෙන්නනවා මේ ශරීරයේ ඇතුළත තිබෙන කොටස් එළියට මතුවලා තිබ්බා නම් මොනතරම් පිළිකුල් සහගතද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඇතුළේ තියෙන එක කොටසක් හරි එළියට මතුවලා තිබ්බනම් මිනිසුන්ට නිදහසේ ඉඳ හම්බෙන්නේ නැහැ. පොල්ලක් අතට අරගෙන කරකව ඉන්න වෙනවා කියලා කියනවා. ඇයි? බලු කපුටන්ගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. බල්ලෝ රංචු පිටින් එහෙනම් පනින්නේ. කපුටෝ මහා ප්‍රමාණයක් ඇවිල්ලා නම් කරදර කරනවා. පොළු කෑල්ලක් අතේ තියාගෙන තමයි කොහෙටත් යන්න වෙන්නේ. එහෙව් ශරීරයක්. එක විදියට පවත්වා ගන්නට පුළුවන්කමකුත් නැහනේ. මේ ශරීරේ එක විදියකට පවත්වන්න බෑ. මේක වෙනස් වෙනවා. කෙස් ටික වෙනස් වෙනවා. හැම වෙනස් වෙනවා. ශක්තිය දුර්වල බවට පරිවර්තනය වෙනවා. නැති වෙලා යනවා. අන්න එහෙම කයක් අපට ලැබිලා තියෙන්නේ. එන්න කුණු වෙනවා. විඥානයේ මේ ශරීරේ නිරුද්ධ වුණාට පස්සේ වේගයෙන් කුණු වෙනවා. කුණු වෙන්න පටන් ගන්නව නෙවෙයි. ඉපදිච්ච වෙලාවෙ ඉඳලම වෙන්නේ මොකක්ද? කුණු වෙන එක. ඉපදිච්ච වෙලාවෙ ඉඳලම වෙන්නේ කුණු වෙන එක. තරුණ වෙනවා කියන්නේ කුණු වෙනවා කියන එකම තමයි. හැබැයි තරුණ කියන තැන රැඳිලිවර වෙලා බලන්න ගියාම ඒක සුබ ලෙස පේනවා. ඒක ලස්සනයි කියලා පේනවා. හැබැයි තරුණ වෙනවා කියන්නේ ජරාවටපත් වෙනවා කියන එකම තමයි. ඒකට තමයි නුවණින් මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. විපස්සනාව කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ ඒකයි. අන්න එතකොට තරුණයා යොබ්බන මදයෙන් මත් වෙන්නේ නැහැ. යොබ්බන මදයෙන් මත් වෙන්නෙම ඒ ස්වභාවය පිළිබඳව හරියට තේරුම් නොගැනීම. ඒ නිසා කය පිළිබඳව අපි නිවැරදි දේ මෙනෙහි කරන්න ඕන. නිවැරදි දේ මෙනෙහි නොකරන පුද්ගලයාට මොකද වෙන්නේ? පින්වත්නි, ඒ පුද්ගලයා කය ආශ්‍රය කරගෙන කරන්නේ නොකල යුතු කටයුතු. ඒ නිසා මේ සතිපට්ඨානය අවශ්‍යයි. කයෙහි යථා ස්වභාවය පිළිබඳව සිත පිහිටුවීම.
එතකොට කයෙහි නිවැරදි ස්වභාවය මොකක්ද කියලා දැනගත යුතුයි. දැනගෙන ඉවර වෙලා ඒ තුල සිත පිහිටුවාම එතනින් එහාට ඒකේන වැරදි පාරකට යන්නේ නැහැ. නරක පාරක යන්නේ නැහැ. යන්න බෑ. මොකද ඒකේන හොඳට සිත පිහිටවල තියෙන්නේ මේ ශරීරයේ සැබෑ ස්වභාවය පිළිබඳව. ඒක උපමාවකින් පෙන්වුවොත් අනුරුද්ධ තෙරුන් වහන්සේ එක්තරා උපමාවකින් භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා. ආයුෂ්මතුන් වහන්සේ ගංගානම් නදිය දඹදිව ඉන්දියාවේ ගංගානම් නදිය පෙර දිගට නැමිලා තමයි ගලාගෙන යන්නේ. පෙර දිගට බරව පෙර දිගට ගලාගෙන යන මහ විශාල ගංගාවක්. අනුරුද්ධ තෙරුන් වහන්සේ විමසනවා යම් කිසි කණ්ඩායමකට ඕන වෙනවා මේ ගංගානම් නදිය බටහිර පැත්තට හරවන්න. ඉතින් ඒ පිරිස විවිධ ආයුධ අරගෙන බටහිර පැත්තට මේ ගංගානම් නදිය යොමු කරන්න නවන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ කියලා. අද වගේ තාක්ෂණික ස්වභාවයක් දියුණුවක් ඒ කාලේ තිබුණේ නැහැ. එතකොට මහ විශාල පෙර දිගට බරව පෙර දිගට ගලාගෙන යන ගංගානම් නදිය බටහිර පැත්තට හරවන්න ගියා නම් ඒ සඳහා දරන වෙහෙස ප්‍රයෝජනයක් වෙන වෙහෙසක් නෙවෙයි. අනුරුද්ධ තෙරුන් වහන්සේ පෙන්නනවා ඒ විදිහේ කටයුත්තක් කරන්න යන අය වෙහෙසටපත් වෙනවා. පීඩණයටපත් වෙනවා. මොකද මේ වැඩේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි සතිපට්ඨානේ වඩන කෙනා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මෙන්න මේ කරුණු පිළිබඳව සිත පිහිටුවාගෙන ඉන්න පුද්ගලයාව වැරදි පාරකට ගන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. සතිපට්ඨානේ වඩන භික්ෂුවක් මොනම හේතුවක් නිසාවත් ඒ භික්ෂුවගේ සිවුර ගලවන්න බෑ. මේ සූත්‍රෙ පෙන්නනවා. විවිධ හේතු කාරණා නිසා අපේ හිත හොඳ මට්ටමේ තිබුණා නරකට බර වෙන අවස්ථා තියෙනවනේ නේ. ධර්ම ශ්‍රවණය කරනකොට බොහොම හොඳයි. පන්සලට යනකොට බොහොම හොඳයි. සංවර ගති ලක්ෂණ තියෙනවා. හැබැයි පින්වත්නි නරක අරමුණු මතුවෙනකොට සමහරක් විට ඔය සංවර සිත අසංවර වෙන්න බැරිද? පුළුවන්. ඔය තියෙන හොඳ නරක වෙන්න බැරිද? පුළුවන්. කොච්චර ඒ වගේ අවස්ථා තියෙනවද? රාගය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මත්වීම මුල් කරගෙන, මෝහය මුල් කරගෙන අපේ හොඳ ගති නැති කරගෙන කොච්චර වැරදි පාරවල් වල යොමු වෙනවද? සතිපට්ඨානය ප්‍රගුණ කරනවා නම් ඔබව කිසිම කෙනෙකුට වැරදි පාරකට යොමු කරන්න පුළුවන් කමක් නැහැ. සතිපට්ඨානය ප්‍රගුණ කරන කෙනාව වැරදි පාරකට දාන්න හදන අය හරියට අර ගංගානම් නදිය බටහිරට හරවන්න මහන්සි වුණා වගේ මහන්සි වීමක් විතරයි. ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම නැහැ. ඒ නිසා කායානුපස්සනාව වඩා අසුභය වඩන එක කයෙහි යථා ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන එක එනම් ඔබට එක පැත්තකින් තමන්ගේ ජීවිත ගමන සාර්ථක කරගන්න හේතු වෙනවා. තවත් පැත්තකින් නිවන සලසා ගැනීම පිණිස හේතු වෙනවා. ඒ නිසා කායානුපස්සනාව වැඩි යුතුයි. ඊළඟට දෙවෙනි කාරණාව තමයි වේදනානුපස්සනාව. වේදනා කියලා කියන්නේ විඳීම. තමන්ට විඳින්න ලැබෙන වේදනා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනවා. දුක්ඛ වේදනා, සුඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. දුක් වේදනා විඳින්න තියෙනවා. ඊළඟට සැප වේදනා තියෙනවා. ඒ වගේම උපේක්ෂා සහගත වේදනා තිබෙනවා. මේ වේදනාව හටගන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. පස්සපච්චය වේදනා. දැන් එතකොට මේ වේදනාව නිසා මොකක්ද වෙන්නේ? වේදනාපච්චය තණ්හා. මේ විඳින්න ලැබෙන දේ තණ්හාවෙන් මොකද කරන්නේ?
උපාදානය කරගන්නවා. උපාදාන කියලා කියන්නේ ආදාන උපාදාන. ආදාන කියන්නේ ගන්නවා කියන අදහස. අරමුණු ආදාන කියන්නේ ගැනීම. උපාදාන කියන්නේ තදින් ගැනීම. දැන් පෘථග්ජනයෝ හැටියට කෙලෙස් සහිත උදවිය හැටියට අපි මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විවිධ අහන දකින දේවල් ගැනීමද කරන්නේ නැත්නම් තදින් ගැනීමද කරන්නේ? එහෙම නැත්නම් ආදානද කරන්නේ උපාදානද කරන්නේ? අපි පින්වත්නි මේ එන අරමුණු සියල්ලම උපාදානය කරනවා. උපාදානය කියන්නේ තදින් ගන්නවා. තදින් ගන්නවා කියන එකේ විග්‍රහය ඇලීම් ගැටීම් වශයෙන් ග්‍රහණය කරගන්නවා කියන අදහස. දැන් බලන්න අපි දෙයක් දැක්කොත් ඒ දකින්න දේ මට ප්‍රිය දර්ශනයක් නම් මම මොකද කරන්නේ? ඒ දර්ශනය ඇලීම් වශයෙන් ගන්නවා. ඊළඟට මම දකින්න දේ අප්‍රිය කරන දර්ශනයක් නම් මං ඒ දර්ශනයත් එක්ක මොකද කරන්නේ? ඒ දර්ශනය මං කොහොමද ගන්නෙ? ගැටීම් වශයෙන් ගන්නවා. එතකොට දකින්න දේ ඇලීම් වශයෙන් ගැටීම් වශයෙන් ග්‍රහණය කිරීමට කියනවා උපාදාන කියලා. සියලු කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලා උපාදානයක් කරන්නේ නැහැ. හැබැයි පින්වත්නි රහතන් වහන්සේලාටත් අපට පෙනෙන හැමදේම ඒ විදියටම පේනවා. රහතන් වහන්සේලාට කෙලෙස් ප්‍රහීන කළ රහත් වෙච්ච උත්තමයන්ට හොඳ විතරක් පෙනිලා නරක නොපෙනී යන්නේ නැහැ. හොඳ දේවල් විතරක් ඇහිලා නරක දේවල් ඇහෙන්නේ නැති වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට හොඳ දේත් පෙනෙනවා නරක දේත් පෙනෙනවා. අපිට වගේමයි. හොඳ දේත් ඇහෙනවා නරක දේත් ඇහෙනවා. අපිට වගේමයි. හැබැයි පින්වත්නි අපි වගේ නෙවෙයි. අපි උපාදානය කරගන්නවා රහතන් වහන්සේලා ආදානය. ආදාන කියන්නේ ගන්නවා විතරයි. ඒකනේ කියන්නේ දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් කියලා කියන්නේ දැක්කොත් දැක්කා එච්චරයි. ඇහුනොත් ඇහුණා එච්චරයි. අපි දැක්කොත් දැක්කා දැක්ක දේ ඇලීම් ගැටීම් වශයෙන් තදින් අල්ල ගන්නවා. ඒ තදින් අල්ලගත්ත තැන මොකද වෙන්නේ? කර්මයන් රැස් කර ගන්නවා. කර්මයන් රැස් වෙනකොට මොකද වෙන්නේ? සතර පුරාම විවිධ භවයන්හි ඉපදෙමින් පැවතෙමින් දුක් විඳිමින් මැරෙමින් සැරිසරන. ඒක තමයි තණ්හාවේ ස්වභාවය. එතකොට තණ්හාව දුරු කිරීම සඳහා මේ වේදනා පිළිබඳව මෙනෙහි කිරීම. එතකොට මෙනෙහි කිරීම කියන්නේ වේදනාවේ ස්වභාවය. මෙය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට යොමු කොට මෙනෙහි කිරීම. ඒකනේ කිව්වේ වේදනානුපස්සන. වේදනානුපස්සන අනුපස්සනා කියනකොට ඒ වේදනාව ගැන දකින්නවා කියන එක නෙවෙයි. වේදනාව ගැන නිකන් හිතනවා කියන එක නෙවෙයි. කොහොම හිතනවයි කියන එකද? නුවණින් හිතනවයි කියන එක. එතකොට මේ නුවණ කියන එක ප්‍රඥාව කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක නැතුව සතිපට්ඨානෙ ප්‍රගුණ කරන්න පුළුවන් කමක් නැහැ. අවශ්‍යම කරන ස්වභාවයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. නුවණින් මෙනෙහි කිරීම. එතකොට වේදනාව පිළිබඳව නුවණින් මෙනෙහි කරන කෙනාට සුඛ වේදනා දුක් වේදනා පිළිබඳව හරියට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවද නැද්ද? ලැබෙනවා. දැන් බලන්න පින්වත්නි කල්පනා කරන්න මේක ජීවිතයට ගන්නත් පුළුවන් නේ. සැප හැටියට විවිධ දේවල් පිටුපස හඹා යනවානේ. සැප විඳින්න එපා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. සමහර උදවිය සැප විඳින විදිය වැරදි. සැප විඳින විදිය වැරදි. ඉඩමක් ගන්න එක හොඳයි. සමහරු ගන්න විදිය වැරදි. ගෙවල් හදන එක හොඳයි. සමහරු ගෙවල් හදන විදිය වැරදි. නේ? විවාහ වෙන එක හොඳයි. සමහරු විවාහ වෙන විදිය වැරදි. එතකොට වැරදි විදියට
යොමු වීම භයානකයි. ඒ නිසා මේ වේදනාව පිළිබඳව නිසියාකාරව නුවණින් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා අපට නිවන සලසා ගන්න තණ්හාව දුරු කරන්න. එතකොට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා සුඛ වේදනා සහ දුක්ඛ වේදනා මේවායේ තියෙන යථා ස්වභාවය මොකක්ද කියලා. අන්තිමට බැලුවා මේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සැපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. නිට්ටය ලෙස ග්‍රහණය කරන්න බෑ. සමහරු හිතුවා දිව්‍ය ලෝකේ නිට්ටයයි කියලා සදාකාලික සැප විඳිනවා කියලා හිතාගෙන හිටියා. හැබැයි සදාකාලික දිව්‍ය ලෝකයක සැපකුත් නැහැ. සදාකාලිකව සතර අපායක දුකකුත් නැහැ. එතකොට හැමදාම අපායගාමී වෙලා ඉන්නෙත් නැහැ. හැමදාම දිව්‍ය ලෝකෙට වෙලා ඉන්නෙත් නැහැ. එහෙන් මෙහෙට මෙහෙන් එහෙට කොහෙන් කොහෙට හරි මාරු වෙවි මේක දුවනවා. නිට්ටය නැහැ. නිට්ටය සුඛ ආත්ම කියන්නේ බුද්ධ දේශනාව නෙවෙන්නේ. සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනාවට විරුද්ධ ස්වභාවය. බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට දිව්‍ය ලෝකයේ සැපත් අනිත්‍යයි. ඒක හැමදාම සැප විඳ ඉන්න හම්බෙන්නේ නැහැ. දැන් මනුස්ස ලෝකයේ සැප අනිත්‍යයි. මනුස්ස ලෝකේ හැමදාම ඉන්න හම්බෙන්නේ නැහැ. කොච්චර කාලයක්ද කියලා කියා ගන්න පුළුවන්කමකුත් නැහැ. එතකොට ආයුෂ පිළිබඳව කල්පනා කරනකොට වගේම ඔය ඔබ විඳින සැප ගැනත් එච්චරම තමයි. හැමදාම ජීවිතේ දුක් විඳින්න හම්බෙන්නේ නැහැ. හැමදාම ජීවිතේ සැප විඳින්න හම්බෙන්නේ නැහැ. දුක සැප කියන දෙකම තමන්ගේ ජීවිතේට එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. ඒ නිසාම තමයි බුදුහාඳුරු දේශනා කළේ පොට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. දැන් එහෙම කම්පා නොවි ඉන්න නම් අටලෝ දහමින් ඒකේන සතිපට්ඨානේ ප්‍රගුණ කළ යුතුයි. දැන් අපිට වෙලා තියෙන්නේ සතිපට්ඨානේ ප්‍රගුණ කරන්නේ නැතුව අනිත් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ තුල වාසය කරන්න බෑ. රැඳී සිටින්න බෑ. ඒ නිසා තමයි බණ අසන විට සමහරක් විට මේ පිළිබඳව කල්පනා කළත් මෙතනින් දැස්ස ගමන්ම ඒ ටික ඔක්කොම නැවත වතාවක් වෙනස් වෙලා. ඒ නිසා යථා ස්වභාවයේ තේරුම් ගත යුතුයි. සැප තුල තිබෙන දේ සහ දුක තුල තිබෙන දේ මේ විඳීම තුල තිබෙන ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න කල්පනා කරන්න නුවණින් භාවිතා කරන්න මහන්සි ගන්න ඕන. ඊළඟට චිත්තානුපස්සනා. චිත්තානුපස්සනා කියලා කියන්නේ සිත පිළිබඳව නුවණින් දැකීම. මේ සිතේ ස්වභාවය. හිත තුල තිබෙන නැත්නම් සිතේ ස්වභාවය පිළිබඳව හඳුනන්නේ නැති කෙනාට මේ සිත හසුරවන්න බෑ. සිතක ස්වභාවය හඳුනා ගන්න. ඔය ධම්මපදේ චිත්ත වර්ගයේ පෙන්නනවා හිත සම්පූර්ණයෙන්ම ඔබට කැඩපතකින් බලන්න පුළුවන් වගේ. ධම්මපදේ පරිශීලනය කරනවා නම් චිත්ත වර්ගයේ ගාථා මොනතරම් ප්‍රමාණයක් තියෙනවද සිත ගැන. සිතේ හැටි දෝරංගමං ඒක චරං අසරීරං ගෝහසෙන් අහලා තියෙනවනේ. පන්දලං චපලං චිත්තං යනාදි වශයෙන්. මේ සිත පිළිබඳව කෙටි විග්‍රහයක් එතනදී කරන්නේ. අඩුම ගන්නේ දැන් අපි ධර්මයේ චිත්තපාදයේ පිළිබඳව ගැඹුරු දැනුම නැහැ කියමුකෝ. අඩුම ගන්නේ ධම්මපදයේ තුල අන්තර්ගත වෙලා තිබෙන අර චිත්ත වර්ගයේ සඳහන් ධාතා ටිකවත් පරිශීලනය කරලා බලන්න. මොකද කණ්ණාඩියකින් බලන්න බැරි කොටසනේ. එතකොට අපි මොකද කරන්න ඕන? කණ්ණාඩියකින් පේන්නේ නැති කොටස බලා ගන්න කණ්ණාඩියක් හදා ගන්න ඕන. ධම්මපදයේ චිත්ත වර්ගයෙන් ඒ ගාථා ටික එකතු කරගත්තාම හොඳ කණ්ණාඩියක් හදා ගන්න පුළුවන්. මොකක් බලන්නද? හිත බලන්න. ගෙදර තියෙන කණ්ණාඩියෙන් හිත බලන්න බෑනේ. ඒකෙන් පුළුවන් මූණ බලා ගන්න. මූණෙනුත් පොඩ්ඩක් විතර හිත කියන්න පුළුවන්. හැබැයි හරියට බලන්න බෑ. ඒ නිසා Tamange සිත පිළිබඳව හොඳට දැක ගන්න ඕන. හිතක ස්වභාවය දැන ගන්න ඕන. හිතට එන්න පුළුවන් දේවල් මොනවද? සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ ස්වභාවයක්ද කියන එක මෙනෙහි කරන්න. එතකොට හිතට ඇති වෙන සිතිවිලි පිළිබඳව මෙනෙහි කිරීම. ඒවට කියනවා ධම්මානුපස්සනා කියලා. සිත තුළ හට ගන්න
Tamange හිත තුළ හටගන්න සිටිවිලි පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීම නුවණින් මෙනෙහි කිරීමට කියනවා ධම්මානුපස්සන. හිතේ හටගන්න සිටිවිලි. දැන් අපේ හිතට විවිධ සිටිවිලි පහළ වෙනවානේ. අපේ හිතට විවිධ සිටිවිලි පහළ වෙනවා. ඔය හිතට පහළ වෙන සිටිවිලි පින්වත්නි ගැඹුරට යන්න ඕන ඒ සිටිවිලි වල තිබෙන ස්වභාවය හරියට තේරුම් ගන්න. සිටිවිලි හිතේ හටගත්තට මේ සිටිවිලි වල ඇතුලේ තියෙන්නේ මොකක්ද කියන එක දැක ගන්න අපි මහන්සි ගන්න ඕන. මොකද හේතුව වංචක ධර්ම කියලා අහලා තියෙනවද? වංචනික ධර්ම. ඒ කියන්නේ මේ සිටිවිලි හට ගන්නවා පින්වත්නි. ඒ සිටිවිලි වලින් කරලා තියෙන්නේ වංචාවක්. අපේ එම සිටිවිලි තියෙනවා. අපිත් රැවටෙනවා අපේම මොනවටද? අපේම සිටිවිලි වලට අපි රැවටෙනවා. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් හොඳම උදාහරණයක් තමයි ශෝකය නැත්තම් දුක. දුක ආවම මොකද වෙන්නේ? අඬනවා, වැළපෙනවා, ලයිහි අත්කසා ගන්නවානේ. ඔය දුක ඇතුලේ තියෙන්නේ මොකක්ද? අන්නේ ඇතුළට යන ස්වභාවය. දුක කියන එක ඇතුලේ තියෙන තරහව. හැබැයි තරහව කියන එක අපිට මතුවෙන්නේ නැහනේ. දැන් Taman වැඩිපුරම ආදරය කරන කෙනෙක් මිය ගියාම අඬන්නේ මොකටද? තරහට. දැන් කියලා දුන්නොත් ඒ සිටිවිල්ල ඇතුළත මෙන්න මේකයි තියෙන්නේ කියලා කිව්වහම එනවා ඒකත් ඇත්ත තමයි කියලා. Tamanට පුළුවන් වෙන්න ඕන මේ සිටිවිල්ලේ ඇතුලේ ස්වභාවය කල්පනා කරන්න. දැන් ඇඬෙන්නෙම තරහට. මොකද්ද ආපු තරහ? මම වැඩිපුර ආදරය කරපු කෙනා, මම වැඩිපුර බැඳිලා හිටපු කෙනා මට අහිමි වුණා. ඒ අහිමි වීම පිළිබඳව ඇතිවෙච්ච ඝට්ටණය ගැටීම නේ. ඒ ගැටීම තුල තිබෙන්නේ මොකක්ද? තරහ, පටිඝය. එතකොට මේ පටිඝය නිසා තමයි ශෝකය කියන එක මතුවෙන්නේ. විවිධ අඥාන කටයුතු කරනකොට අඥාන සිතිවිලි ඇති වෙනවනේ හිතටනේ. ඒ අඥාන සිතිවිලි ඇති වෙනකොට Tamanට පුළුවන් වෙන්න ඕන මේ සිතිවිල්ල ඇතුලේ තියෙන්නේ මොකක්ද? එයි මම මෙහෙම කරන්නේ. එයි මම මේ දෙයට යොමු වෙන්නේ. අන්න ඒ විදිහට Tamanගේ හිතට ආපු සිතිවිල්ල ඇතුළට බහැලා බලන්න පුළුවන් නම් ඒකට කියන්නේ ධම්මානුපස්සන. බලන්න ඕනේ. එතකොට මුල් බීජය මොකද්ද කියලා ඔබට හොයාගන්න පුළුවන්. මේ විස බීජය පැතිරෙන්න හේතු වෙච්ච ප්‍රධාන හේතුව මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. හොයාගෙන මොකද කරන්න ඕන? අන්න එතනට ප්‍රතිකර්මයක් කරන්න ඕන. දැන් ශෝකය හටගන්නේ තරහව නිසා. තරහ හටගන්නේ ගැටීම නිසා. ගැටීම හටගන්නේ උපාදානය නිසා. උපාදානය හටගන්නේ තණ්හාව නිසා. ඒක තමයි කියන්නේ පටිච්ච සමුප්පාදයනේ. හේතුඵල ධර්ම. එතකොට මෙන්න මේ පෙනෙන දේ නැත්තම් දැනෙන දේ තුල රැඳෙන්න එපා. ඒ තුල තිබෙන ඇතුළත ස්වභාවය මොකද්ද කියන එක විමසන්න. එහෙම නැතුනොත් අපි අන්ධානුකරණයට ලක් වෙනවා. උදාහරණයකට කතා කළොත් පෙරහැරක ගිනි බෝල කරකවනවා. ඈතට පේනවා ගිනි වලල්ලක්. ගිනි වලල්ලක් ඇටියට පිළිගත්තොත් ඒක හරිද? පෙනුණු විදියට පිළිගත්තොත් ඒක ගිනි වලල්ලක්. හැබැයි මේ ගිනි බෝල කරකවන කෙනා Tamange ගේ ළඟට ඇවිල්ලා ගිනි බෝල කරකවන එක නවත්තනවා ටික වෙලාවකට භූමි තෙල් වල ඔබා ගන්න. අන්න එතකොට පේනවා මොකද්ද? මේ ගිනි වලල්ලක් නෙවෙයි තිබිලා තියෙන්නේ ගිනි බෝලයක් නැත්නම් දෙකක්. මේ ගිනි බෝල දෙක නැත්නම් ගිනි බෝල වේගෙන් කරකවනකොට පෙනිච්ච ස්වභාවය තමයිනේ අර ගිනි වලල්ල වගේ මට පෙනුනේ. එතන ගිනි බෝල කීයක් කරකිනවද කියලා මට ගණන් කරගන්න පුළුවන් උනේ නෑ. මොකද වේගය වැඩි කරකවන. එතකොට පේන්නේ වෙන විදියකට. එතකොට විදර්ශනාව කියලා කියන්නේ අර කරකින ගිනි බෝලේ නවත්තලා බලනවා කියන එක. එන සිතිවිලි ඒ විදියටම ක්‍රියාත්මක කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒක ඇතුළත ස්වභාවය මොකද්ද කියන එක බලන්න. එතකොට වංචනික ධර්ම කියලා තියෙනවා. මේවයිනොත් අපි පරිස්සම් වෙන්න ඕන.
බුදුහාමුදුරු දේශනා කරනවා පරාර්ථකාමතා. අන්න බලන්න. පරාර්ථකාමී ගති ලක්ෂණය හොඳ ගතියක් නේ. අන් අයට උදව් කරන එක නේ. අන් අයට උදව් කරන එක. හැබැයි පෙන්නනවා අන් අයට උදව් කිරීමේ වේශයෙන් ඒ වෙස්මූණ දාගෙන ලෝභකම, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු ලැබුම්ගෙන ඉන්නවා නම් ඒක වංචනික ධර්මයක්. සමහර අනුන්ට හරියට උදව් කරන හැබැයි උදව් කරන්නෙම මෙයා දැන් මාව ප්‍රශංසා කරයි. මෙයාට හරි කියපු දවසක මට හොඳට සලකයි. අන්න. එතකොට අන්නයට උදව් කරන එක නරක දෙයක් නෙවෙයි, හොඳයි. හැබැයි ඒ සිතිවිල්ල මගේ ආවේ ඒ සිතිවිල්ල ඇතුළේ තියෙන්නේ මොකක්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඇතුළත සමහර පිට තනිකර කුණු ගොඩක් වෙන්න පුළුවන් නේ. එහෙනම් ඒක තමන් සමහරක් පිට තමනුත් නොදැන තමන්ගේ සිත තමන්ටම වංචාවක් කරලාද නැද්ද? කරලා. ඊළඟට පෙන්නනවා ධාතු කාමතා විවිධ දේවල් දෙනවා. හැබැයි දෙන්නෙම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙයි. දාන උනත් එහෙමයි සමහරු. දීලා තියෙන්නේ මොකටද? ඒ දීම ඇතුලේ තියෙනවා මම මේක දුන්නා මට මීට වඩා දෙයක් ගන්න පුළුවන්. ඒකට කියන්නේ දානේ නෙවෙයි, ඒකට කියන්නේ දීලා ඇතිල්ල කියලා. දැන් ඔය පින ගැන කතා කරනකොටත් එහෙමයි. පුණ්‍ය සිතිවිලි හොඳ සිතිවිලිනේ. මේක ඇතුලේ තියෙනවා මොකද්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් ආමුදුරු 7-8-9කට වඩම්මලා දානේ පූජා කරනවා. දැන් ඔන්න හැන්දට ගත්ත පට්ටික පාත්‍රයට පූජා කරන ගමන් ඔන්න හිතින් එනවා අනේ මේ දන් පූජාවේ ආනිසංසයෙන් මට දිව්‍ය භෝජන ඊළඟ ආත්මේ ලැබේවා. දැන් දෙන බත් වලට එහා බතක් බලාපොරොත්තු වෙනවා. නිකම්බත් නෙවෙයි දිව්‍ය භෝජන. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට කුටියක් පූජා කරනවා. පූජා කරලා යටින් තියෙන මොකක්ද? නන්දිය රේවතීට දිව්‍ය විමාන පාලුණා නම් එහෙනම් දැන් මටත් විමානේ පහළ වෙලා ඇති. ඒක පහළ කරගන්න උවමනාවට දන් දෙනවා. එතකොට එතනක් තියෙනවා මොකක්ද? වංචා කරපු ස්වභාවය. මේ නිවන උදෙසානේ මේ කතා කරන්නේ. එතකොට මේවත් වංචනික ධර්මත් හොඳට හඳුනා ගන්න වෙනවා. සිතිවිලි ඒ විදිහට ගත්තට මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියන එක වැදගත් වෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ කටින පිංකම් ඉදිරියේ තියෙනවා. අර කටින චීවරය මහන්න ඉදිකටු තුඩක් පාසා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලැබෙනවා කියනකොට මහන්න ඕන තැනයි මහන්න ඕන නැති තැනයි හැම තැනම අර ඉදිකටු තියන්න හදනවා සමහරු මේ චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගන්න. අර කටයුත්ත ඇතුලේ මොකක්ද එහෙනම් තියෙන්නේ? වංචනික ස්වභාවය. එතකොට මේ යථාර්ථය අපි දකින්නට ඕනේ. ඊළඟට කෘතඥතා කළගුණ සැලකීම පිටිපස්සේ. මෙයා මට උදව් කරලා තියෙනවා මාත් උදව් කරන්න ඕන. එතකොට මෙයා මං කළගුණ දන්න කෙනෙක් හැටියට මාව ප්‍රශංසා කරයි. භයානක නැද්ද මේ හිත? අවංක බවක් පින්වත්නි බලපුවාම ඇත්තම නෑ වගේනේ. ඊළඟට පෙන්නනවා අපචිත්ත කාමතා. ගරු බුහුමන් කරන්න යනකොට මම මේ කෙනාට ගෞරව කළොත් මම මේ කෙනාට සැලකුවොත් තමයි මට සැලකීම ගෞරවය ලැබෙන්නේ. ලාභ සත්කාර බලාපොරොත්තුෙන් සමහරු ගෞරව කරනවා. අවංක වෙන එකක් නෙවෙයි. මේක ඇතුලේ තියෙනවා වංචාවක්. දැන් බලන්න සමහර උදවිය ඇතුලේ ශ්‍රද්ධාවක් නැහැ. හැබැයි ශ්‍රද්ධාව පෙන්වන්න පුළුවන්. ඒ පෙන්වන්න එක ඇතුලේ තියෙන වෙන කතන්දරයක්. ඒක හරි භයානකයි. මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ සතිපට්ඨානය වඩනවා. එතකොට නිවැරදිව ජීවත් වෙන්න නම් සතිපට්ඨානය අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. ඒ වගේම අනුකූලතා. අනුකූලතා කියන්නේ කීකරු වීම. අම්මට තාත්තට කීකරු වෙනවානේ. ගුරුවරුන්ට කීකරු වෙනවා. ආයතනයේ ප්‍රධානියට කීකරු වෙනවා. කීකරු වෙන්නේ මොන අදහසින්ද?
සමහර දරුවෝ දෙමව්පියන්ට කීකරු වෙන්නේ මොන අදහසින්ද? කියන දේ ඇහුවේ නැත්තම් මට අලාභයක් සිද්ධ වෙනවා. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට කීකරු වෙන්නෙම ලාභයක් ලබා ගන්න. මෙන්න මේ විදිහට බොහෝසේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හිත ගැන. මේක තේරෙන්නේ ඔය කරගෙන යන එකයි වෙන්නේ. හොඳට මතක තියාගන්න ඇතුලේ ස්වභාවය කල්පනා කරන්න. මම්ටි මොකක්ද කරන්නේ? අර එක රටක ලෝකෙට යම් කිසි පණිවිඩයක් දෙන්න සමීක්ෂණයක් කරලා තිබුණා මේ ගවේෂණයක්. මේ සෙනග ඉන්න ප්‍රදේශයක ජනාකීර්ණ ප්‍රදේශයකට එක දරුවෙක්ව කිලුටු අන්දලා ගඳ ගන්න ඇඳුම් අන්දලා අතරමං වෙච්ච දරුවෙක් හැටියට මුදා හරිනවා. ළමයා අඬන ඉන්නවා. කිසිම කෙනෙක් වඩා ගන්නෙ නැහැ. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඇයි කිලුටු ඇඳුන්නේ? කිසිම කෙනෙක් කතා කරන්නේ. ඒ දරුවවම හොඳ ඇඳුම් අන්දලා සල්ලිකාර ඇඳුම් අන්දලා සුවඳවත්ව අර සල්ලි තියෙන කෙනෙකුගේ ළමෙක් තමයි මේ අතරමං වෙලා ඉන්නේ කියන දර්ශනය පෙන්නලා අර අතරමං කරනවා. පින්වත්නි ඇවිල්ලා වඩා ගන්නවා. කරුණ අහනවා. දැන් එතකොට එතන කරුණාවේ වෙනසක් තිබුණද නැද්ද? තිබුණා. කරුණාව මෛත්‍රිය නම් කිලුට ඇඳගත්ත කෙනාටත් පිරිසිදු සුවඳවත් ඇඳුම් ඇඳගත්ත කෙනාට දෙදෙනාටම එක හා සමාන විය යුතුයි. කෝ තියනවද මේක? හැම අංශයකම නැද්ද? Tamanට වඩා දෙයක් එකතු කරගන්න පුළුවන් කෙනෙක් එක තමයි කතාවට උනත් යන්නේ. එතකොට වංචාවකේ කරුණාව මෛත්‍රිය නෙවෙයි. ඒක කරුණා වේශයේ එළියට ආවට ඒක ඇතුළේ ඉන්නේ වෙනම කෙනෙක්. මෛත්‍රී වේශයක් ස්වභාවයක් එළියට ආවට ඒක ඇතුළේ ඉන්නේ වෙනම කෙනෙක්. ඒ නිසා පින්වත්නි කල්පනා කළ යුතුයි. කොහොමද කල්පනා කළ යුත්තේ? මෙන්න මේ සිතේ ස්වභාවය. ඒ නිසා නුවණ මෙහෙवला අපි යථාර්ථය වටහා ගන්න උත්සාහ කළේ නැත්නම් මේ යන ගමන කෙලවරක් දකින්නට පුළුවන් කමක් නැහැ. තණ්හාව ක්ෂය කරන්න නැති කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව දුරු කරන්ට නම් අපි නිවන සලසා ගන්න නම් අපි මොකද කරන්නේ? කය පිළිබඳව, විඳින වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, සිතේ හටගන්න සිතිවිලි අරමුණු පිළිබඳව අපි හොඳට ප්‍රඥාවෙන් දකින්නට ඕනේ. එහෙම දකින්නකොට අපට පුළුවන් බොහෝ සෙයින් නිවැරදි වෙන්න. පෘථග්ජන හැටියට සතිපට්ඨානෙ වඩන්න පුළුවන් නම් ඒ පෘථග්ජන කියන තැන යම් කිසි දියුණුවකට හරි එන්න පුළුවන්කම තියනවද නැද්ද? තියෙනවා. යම් කිසි දියුණුවකට හරි. පෘථග්ජනය කොටස් දෙකයිනේ. පාපකාරී පෘථග්ජන සහ කල්යාණ පෘථග්ජන. කෙලෙස් සහිතය කොටස් දෙකකට බෙදෙනවා. පෞකාරයෝ සහ පින්වන්තයෝ හැටියට. සමහරු කෙලෙස් පාලනය කරන්න බැරුව වැරදි වැඩ කරනවා. ඒ සතිපට්ඨානය හොඳට ප්‍රගුණ කරනවා නම් ඉන්න හොඳත් තවත් වර්ධනය කරගන්න පුළුවන්. දැන් මේ ලෝකෙටම නැත්තෙම සතිපට්ඨානය සතිපට්ඨානය නැති වුණොත් සාමාන්‍ය මට්ටමේ හරි සිහිය පිහිටුවා ගන්න නැත්නම් කරන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බෑ. පෞල් ජීවිත අවුල් වෙලා යනවා. රටක් දියුණු කරන්න හදන්න කිසිසේත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. රජෙක් රට හදන්නේ කොයි විදියටද? ඒ වගේ Taman හිත හදාගන්න. හිත හදාගන්න උත්සාහ කරන්න. බුද්ධ දේශනාව කියන්නේ හිත හදන වැඩපිළිවෙල. ඒ නිසා තව තවත් මේ කාලයට ගැළපෙන විදියට බොහොම සංක්ෂිප්තව පැහැදිලි කිරීමක් කළේ. එතකොට ඔබට ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න ඕන නම් ඔය වටින ජීවිතේ ලේසි නෑනේ මේක ලබන්න. මේක ඉන්න අයට තේරෙන්නේ නෑ. කකුල් දෙකේ වටිනාකම තේරෙන්නේ කකුල් නැති කෙනාට. ඇස් දෙකේ වටිනාකම තේරෙන්නේ ඇස් පේන්නේ නැති කෙනාට. මතක තියාගන්න. ඒ නිසා මේ මනුස්ස ජීවිතේ වටිනාකම බුද්ධෝත්පාද කාලයක උපතේ වටිනාකම බුදුබණ ඇසෙන පරිසරයක ඉපදීමේ වටිනාකම පැවිදි වීමේ වටිනාකම දැනෙන්නේ මේවා නොලැබුණු කාලයක.
තින්වත්නි සමහර කාල තියෙනවා අවුරුදු 30-40,000 ගණන් තියෙන ආයුෂ. හැබැයි ධර්මයක් නෑ පරිශීලනය කරන්න. කොහොමද හිටියේද? දැන් මේ මාරි ලෝකේ යන්නේ යම් කිසි දර්ශනයක් ලෝකේ තියෙන නිසා. නැත්තම් මේ මිනිස්සු කියන්නේ යක්කුන්ටත් එහා ගියපු යක්කු වගේ જાතියක් වෙනවා. ලේසි නෑ ඔය හිතට එන සිතිවිලි කර කර ගියා නම් කොහොමද හිටියේද නේ?